දුටු දයාව කල්වරියේ වේදනාවින ඉවසුවේ මාදුටු ප්‍රේමය කල්වරියේ පව්කරුවන්නට කමාවුනේ අතේ පව්කරුවන්නට කමාවුනේ දයාවන්තව කෙසනේ ලොවට දයාවේ මනුකයක් ගොය ප්‍රේමවන්තව සමිඳුනේ ලොවට ප්‍රේම වී පූජවුනේ ආදරේ යෙසනේ ආදරේ යෙසනේ ආදරේ මරණය පරදා තුම්මනිදා සමිඳුගේ මහිමය දිස්තුවා ඒ මහිමය එකතු කළා දයාවන්තව එසුනේ ලොවට දයාවේ මනකයක් මවන්තව සමිඳුනේ ලොවට ප්‍රේම වී පූජවුනේ දයාවන්තව ආදරේ යෙසනේ ආදරේ යෙසනේ ආදරේ යෙසනේ ආදරේ යෙසනේ දයාවන්තව යෙසනේ ලොවට දයාවේ මනකය ප්‍රේමවන්තව සමිඳුනේ ලොවට ප්‍රේම වී පූජාවුනේ हालेलुया को प्रशंसा मदीने और भी අවුරුදු 5කට පස්සේ දෙවි තාත්තා දුන්න සම්පත ගන්න අපුඩිය කියන්නේ මේ සහෝදරි දෙවන් වහන්සේට ගොඩාක් ස්තුති කරමි සාක්ෂි දන්නවා එක් කියන්නේ ගාලේ මිනිස්සු ගැලීමට එන්න එපා ගම කොහෙද පුතේ උපන් ගම ගාල දකුණ ගලවන්න අපි මේ දාන්න කියන්නේ ඒ කියනවා විවාහ වෙලා අවුරුදු 5ක් යනකම් මේගොල්ලන්ට ධන සම්පත්තිය ආශිර්වාදය ලැබුණ නැහැ කියලා කිව්වා. ඉංග්‍රීසි වෛද්‍ය ප්‍රතිකාර කරන්න පුළුවන් හොඳම දේවල් කරා ස්පෙෂලිස්ට් ડોක්ටර්ස් ළඟාවට ගිහිල්ලා ඒ ප්‍රතිකාර කරා කියලා කිව්වා. ඒ වගේම යක් කියනවා ආගමික පැත්තෙන් යම් දේවල් කරා නූල් දැම්මා. ඒ වගේම ශාස්ත්‍ර රහද්දි කියලා තියෙනවා. ඔයාට යම් ආත්මයක් නිසා තමයි මේ වගේ දරුවෝ පිළිසිඳ ගන්නේ නැත්තේ කියලා. ඒ සම්බන්ධවත් ගොඩාක් වැඩ කටයුතු කරා කියලා කිව්වා. ඥාති පවුල් වල මෙයාට පස්සේ විවාහ වුණාට දරුවෝ ලැබෙද්දී හදවත ඇතුලේ ලොකු දුකක් ඇති වුණා කියලා කිව්වා. සමහර අය ඔයාට දරුවෝ නෑ නේද කියලා ඇනුම් පද කියද්දි මං ඒව දරාගත්තේ ගොඩාක් දුකින් කියලා කිව්වා. කරන්න පුළුවන් හැමදේම කරලා අපිට නම් දරුවෙක් නෑ කියලා එයා ගොඩාක් දුකින් ඉන්න අවස්ථාවක මේ ස්ථානට එයාගේ සහෝදරියක් මේ ගැන කියලා තියෙනවා. එයා කියනවා මම ගාල්ලේ ඉඳලම ගාල්ලේ ඉඳලා එන්නේ සහෝදරියක් එයා කිව්වා හරි අන්තිම වතාවට මේ මෙතෙන්ට හරි ගිහිල්ලා බලමු කියලා. එතකොට නංගි එතෙක් ජේසුස් වහන්සේගේ ගැන දැනුමක් තිබුණේ දැනගෙන හිටියේ නෑ. ස්වාමිනාසයට ප්‍රශංසා වේවා. එයා කියනවා සෙනසුරාදා එක දවසක ප්‍රථම වතාවට මේ ස්ථානට ආවම දේවගතිතුමා මෙතන ඉඳලා යාඥා කරනකොට මමවත් දන්නේ නැහැ මගේ ඇඟ ඇතුලේ යක්ෂාත්මය තිබිලා මම පළවෙනි දවසේ ගොඩාක් දැඟලුවා කියලා කිව්වා.
අන්තිම යාඥාව වෙලාවේදී එතුමා හිසට තෙල් ආලේප කරලා යාඥා කළා තියෙනවා. දෙවනි දවසෙත් ආවා දෙවනි දවසේ ආ දැඟලුවේ නැහැ. තුන්වෙනි දවසෙත් ආවා. තුන්වෙනි දවසෙත් කිසිම සැලවීමක් ශරීරයේ ඇති වුණේ නැහැ. ඊට පස්සේ කොරෝනා වසංගතය ආවට පස්සේ එයාට එන්න බැරි වුණා. නමුත් ඒ කාලය ඇතුළත එයා කියනවා මගේ ශරීරයේ ලොකු වෙනසක් මට දැනෙන්න පටන් ගත්තා. Hallelujah. Thank you, Father. Jesus. මං දැනගත්තා මම මවක් වෙන්න යනවා කියලා. මං ඒ සම්බන්ධව පරීක්ෂණ කරාම අවුරුදු 5කට පස්සේ යාට දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා වෛද්‍යරයාට කියලා තියෙනවා. අද දවසේ නිරෝගී පුතෙක් යාට ලැබුණ නිසා දරුවව අරගෙනම පුතෙක්. ඒකටත් වෙනම අප්පුඩියක්. අවුරුදු 5කට. Right. මේ නිසා දෙවියන් වහන්සේට ස්තුති කරමින් ඒ සාක්ෂි දන්නවා. Adare Yesune Adare Yesune Adare Yesune Adare Yesune Dayavantu Yesune Evde dayave man kaya hoye මේ සහෝදරියත් යේසුස් වහන්සේට ස්තුතිවන්ත වෙමින් සාක්ෂි දරනවා. ඇය කිව්වා ගිය සෙනසුරාදා එකපාරටම එයාගේ උදේ ඉඳලම ඇය අසාමාන්‍ය ලෙස කසන්න පටන් ගත්තා කියලා කිව්වා. ඒ විතරක් නෙවෙයි අසාමාන්‍ය ලෙස කඳුළු ගලන්නත් පටන් ගත්තා. ඇය ගොඩක්ම ඉදිමිලා රතු පාටට වගේ උරු වෙලා තමයි තිබුණේ කියලා කිව්වා. ඉතින් මේ සහෝදරිය කියනවා මම දේවස්ථානට එන්නත් ඕන නිසා මම ගොඩක් බයෙන් ආසිරිපැන් ගෙදර තිබුණ නිසාම යේසුස් වහන්සේගේ නාමයෙන් කියලා ආසිරිපැන් ටිකක් අරගෙන ඇයට ස්ප්‍රේ කරා කියලා කිව්වා. ටික වෙලාවක් යද්දී ඒ රතු පාට ගතිය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියා කියලා කිව්වා. රාත්‍රී කාලේදී නැවතත් එයාගේ ඇස්පිය වහන්න බැරුව ලොකු ගැටිත්තක් තියනවා වගේ යම් වේදනාවක් ඇති වුණා කියලා කිව්වා. ඇහි බර ගතියක් තිබුණා. මේ සහෝදරිය කියන ඒ වෙලාවෙත් මම ආසිරිපැන් අරගෙන යේසුනි මම දේවස්ථානට යන්න ඕනේ මාව සුව කරන්න කියලා මම ආසිරිපැන් ස්ප්‍රේ කරා. එදා රෑ තිබුණා වූ ඒ බර සම්පූර්ණයෙන්ම නැති වෙලා දැන් එයාගේ ඇහැ හොඳට පැහැදිලිවම පේනවා කියලා යේසුට ගොඩාක් ස්තුතිවන්ත වෙන්න කිව්වා. ඒ වගේම ඇය කිව්වා ඇයට සති ගණනාවක් තිස්සම දේවස්ථානට එන ලොකු කම්මැලිකමක් එයාට ඇති වුණා කියලා කිව්වා. මේ සහෝදරිය කියනවා මම ගොඩාක් දුකෙන් හිටියේ මොකද මට කිසිම උනන්දුවක් නැහැ. දේවමයට වේලස්සනින් යන්න ඕනේ. ඒ වගේම ලොකු කම්මැලිකමක් තිබුණා කියලා කිව්වා. ඉතින් මේ සහෝදරිය කියනවා ගිය සතියේ අඟහරුවාදා බදාදා සිකුරාදා නිරාහාර යාඥාවලට එයා සහභාගී වෙලා ඒ උදෙසා යාඥා කරා කියලා කිව්වා. මේ සහෝදරිය කියනවා ඒ දවස් තුනේම යේසුස් වහන්සේගේ ආදරයට එයාට ගොඩාක් ලං වෙන්න යේසුස් වහන්සේගේ කරුණාව ලැබුණා. අද දවසේ එයා කියනවා ගොඩාක් සතුටින් මම වේලස්සනින්ම දේවස්ථානයට සහභාගී වුණා. යේසුස් වහන්සේ මගේ ආත්මයට ඇති කළා ඔය වෙනස නිසා යේසුට ගොඩාක් ස්තුතිවන්ත වෙමින් සාක්ෂි දරනවා. තවත් සාක්ෂියක් තියෙනවා මේ නංගිගේ හො ඒක මල්ලි කෙනෙක් ඉන්නවා මේ කඩුවෙල පැත්තේ. කොහෙද නංගි ඉන්නේ? මල්ලි කොහෙද වැඩ කඩුවෙල? ඈ? නේ ඒ දවස්වල හිටියේ ඈ? කඩුවෙල පැත්තේද? කඩුවෙල පැත්තේ මල්ලි කෙනෙක් කොහෙද ගාමන්ට් එකේද වැඩ කරේ දවස්වල? කම්පැනි එක වැඩ කරා. ඒකට මෙයා උදේම නිරාහාර යාඥාවට එන ගමන් බදාද දවසක ගම්බිත්තර 10ක් 12ක් විතර බෑ මල්ලක දාගෙන මල්ලිට ගෙනියන්නේ කියලා. ඉතින් මෙතන ඉඳන් යාඥා කරන ද නිරාහාර යාඥා ඉවරලා මෙහින් යන්න ලේසි නේ කඩුවෙල මෙහෙ යන්නේ. පස්සේ කොමාරේ යාඥා කරන ඉන්න ගමන් දෙවි තාත්තා කිව්වලු මල්ලිගේ ඇඟේ දුර්වලකමක් නැහැ පුතේ. ඔය බිත්තර ටික මගේ මේ ආත්මික පියාට දීපන් කිව්වලු. ගම්බිත්තර. කොහමද ජේස්තාතගේ ආදරේ? මම ඉතින් ටිකක් නිරාහාරයම කරලා මම දුර්වල ශරීර දුර්වලකමයි තියෙන දෙවි තාත්තා දැක්කා. ඒ බියාට කිව්වා මල්ලිගේ ඒ දුර්වලකමක් නැහැ. පරියම් මේ ආත්මික පියාට දීපන්. ගම්බිත්තර ටික එහෙ ගෙනියන්න ඕනේ නැහැ කොළු මල්ලිට. ඉතින් ගිය සතියේත් මේ සහෝදරිය තව ගම්බිත්තර පාර්සලයකුත් දියලා දුන්නා. කියන්න අපිට. ඒක ජෝසප්ට දෙන්නේ කොහොමද? එතකොට මෙයා බය වෙලා
යාත්නා මැද වෙවුලගෙන ගෙනත් දුන්න පාත දෙවි තාත්තා කියලා දෙවි. Thank you Jesus. Right. එන්න ඊළඟ සාක්ෂි. මේ දෙදෙනාම යේසුස් වහන්සේට අනෙක වාරයක් ස්තුතිවන්ත මේ සාක්ෂි දන්නවා. මේ සහෝදරිය කිව්වා මේ ඉන්නේ එයාගේ අයියාගේ දුව කියලා කිව්වා. මේ දුව කුඩා වයසේදී මෙයාගේ අම්මා ඒගොල්ලන්ගේ පවුල දාලා ගිය නිසා ඒ දුකටම තාත්තා වහබීලා මැරුණා කියලා කිව්වා. ඊට පස්සේ ටික කාලයක් කොහම හරි මෙයා අම්මා ගාව හිටියා. නමුත් ඊට පස්සේ අම්මා වෙනත් විවාහයක් කරගන්න ගිහිල්ලා දරුවව අනාථ නිවාසයකට දාන්න ගිහිල්ලා තිනවා. ඒ අතරතුරේදී කොහම හරි මෙයා ගාවට දරුවා ආවා කියලා කිව්වා. මෙයා කිව්වා දරුවා එයා ගාවට එද්දී අඳින්න ඇඳුමක්වත් හරියට නැතුව තමයි ආවේ. නමුත් එයා ගාවට ආවයින් පස්සේ අපේ සභාවට සහභාගීත්වයට එන්න මෙයාත් පටන් ගත්තා කියලා කිව්වා. යේසුස් වහන්සේගේ කරුණාවෙන් මේ වෙද්දී අවුරුදු 2ක කාලයක් ඇතුළත එයාට හැමදේම කිසිම අඩුවක් නැතුව යේසුස් වහන්සේ සපයලා තිනවා කියලා කිව්වා. ඒ වගේම විශේෂයෙන් කිව්වා පසුගිය දවසක එයා වැඩිවියටපත් වුණා. එයාගේ ඒ උත්සව කටයුතු සියලු දේ කිසිම අඩුවක් නැතුව හිතුවට වඩා හොඳින් කරගන්න යේසුස් වහන්සේගේ කරුණාව ලැබුණා. ඒ වගේම සභාවෙන් ඇවිල්ලා ඒ වැඩ කටයුතු සියල්ල කරන්න උදව් කරපු හැමෝටමත් අපේ සභාවටත් ආත්මික පියාටත් ගොඩක් ස්තුතිවන්ත වෙනවා කියලා කිව්වා. යේසුස් වහන්සේගේ කරුණාවෙන් මේ දරුවගේ ජීවිතේ මේ වේදී යේසුස් වහන්සේ ගොඩක් ආශිර්වාද කරලා තිනවා, ගොඩක් විනාශ කරලා තිනවා. උන්වහන්සේට ඒ උදෙසා මුළු හදවතින්ම ස්තුතිවන්ත වෙන අතර එයා කිව්වා එයා ගර්භණීයව ඉන්න කෙනෙක් වෛද්‍යතුමා කියලා තිනවා එයාගේ රුධිරයේ සීනි මට්ටම ටිකක් වැඩි වෙලා තියෙනවා පරීක්ෂා කරගන්න කියලා. කොහොම හරි පරීක්ෂණයට යන්න කලින් ආශ්‍රිපෙන් ස්ප්‍රේ කරලා යේසුස් වහන්සේට යාඥා කළා තමයි ගියේ කියලා කිව්වා. රිපෝට්ස් ගත්තා කිසිම ප්‍රශ්නයක් නැහැ. රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය තත්ත්වයේ තියෙනවා. ඉතින් යේසුස් වහන්සේ දුන්නා වේ සුවේ නිසා උන්වහන්සේට ස්තුතිවන්ත වෙමින් සාක්ෂි දෙනවා. Amen. මේ සහෝදරයා දෙවියන් වහන්සේට ගොඩාක් ස්තුති කර මේ සාක්ෂි දන්නවා. ඔහු කියනවා එයාගේ වයස අවුරුදු 35යි කියලා කිව්වා. අවුරුදු 25 දීම එයාට දියවැඩියා රෝගය හැදුනා කියලා කිව්වා. අවුරුදු 10ක කාලයක් වෛද්‍ය ප්‍රතිකාර ගත්තත් එයා කියනවා එකම දවසක්වත් අඩුයි කියන්නේ නැහැ. හැමදාම ලේ රිපෝට් එකේ 300ට වඩා වැඩි කියලා කිව්වා. අඩුම ගාන මං අවුරුදු 10 දැක්කේ 299 තමයි කියලා කිව්වා. මුලින් ටැබ්ලට් ගත්තත් ඒකට සීනි ප්‍රමාණය සීනි ප්‍රමාණය අඩු වෙන්නේ නැති නිසා වෛද්‍යරු කියලා තියෙනවා අපි ඉන්සුලින් පාවිච්චි කරමු කියලා. ඉතින් මේ සහෝදරයා කියනවා හැමදාම මම ඉන්සුලින් එකක් කලව ප්‍රදේශයට මමම විද ගන්නවා කියලා කිව්වා. අවුරුදු 10 කාලයක් එසේ කරත් එයා කියනවා සීනිවල දියවැඩියාවල සීනිවල තත්ත්වය 300ට වඩා වැඩි කියලා කිව්වා. වෛද්‍යරු ඒ රිපෝට් එක බලපු ගමන් කියනවා අපිට කරන්න පුළුවන් උපරිම දේ තමයි මේ ඉන්සුලින් විදින එක. ඒකටත් ඔයාගේ සීනි ප්‍රමාණය අඩු වෙන්නේ නැත්නම් ඔයා ආහාර පාලනයක් කරන්නේ නැද්ද කියලා. ඉතින් මේ සහෝදරයා කියනවා මම ආහාර පාලනය කරනවා සීනි තේ එකක් බිව්වොත් මම සීනි නොදා තමයි තේ එක බොන්නේ. ඒ වෙලත් මේ විදිහට වෙන්නේ කොහොමද කියලා අවුරුදු 10 තිස්සේ පීඩාකාරී ජීවිතය තමයි ගත කළේ කියලා කිව්වා. මේ නිසාම සමහර වෙලාවට රාත්‍රී කාලේ නිදා ගන්නවත් බෑ. 3-4 වතාවක් මුත්‍රා කරන්න අවශ්‍යතාවය දැනෙන නිසා නැගිටලම තමයි ඉන්නේ කියලා කිව්වා. මේ සහෝදරයා කියනවා මම ඊට පස්සේ ඊළඟ ගිය සතියේ එපිට සතියේ රිපෝට් එක ගන්න වෙලාවේදී එයා හිතලා තිනවා මමත් ආසිරිපෙන් බෝතලයක් අරගෙන කටට ස්ප්‍රේ කරලා යනවා කියලා එයා ඒ විදිහට කරා කියලා කිව්වා. ඊට පස්සේ ලේ රිපෝට් එක කරාම වෛද්‍යතුමාට දෙද්දි වෛද්‍යතුමා කියනවා කොච්චර දවස් වගේ වෙනවද මල්ලි? අවුරුදු දෙකමාරක් තිස්සේ ආසිරිපෙන් ට්‍රයි එකක් දුන්නේ නැද්ද? අධිහුනියම ඔව් කලින් පාවිච්චි කළා. එතකොට බෙහෙත් බොන වෙලාවෙ තිබුණු ලෙවල් එකේ අඩුවීමක් තිබුණා. නමුත් එදා මම ડોක්ටර් හම්බෙන්න යනකොට ස්ප්‍රේ කරගෙන ගියා කටි. බලනකොට 72ටම අඩු වෙලා තිබුණා. හාලේ! right. අවුරුදු 10කට පස්සේ මේ විදිහට අඩු වුණේ කොහොමද කියලා වෛද්‍යරයා මම විටින් විට අහලා තියෙනවා. නමුත් මේ සහෝදරයා කියනවා මගේ ඒ සුවය උන්වහන්සේමයි දුන්නේ. ඒ නිසා යේසුට ස්තුති කරමි. මම නෑ ජේසුස් වහන්සේ ගැන. අවුරුදු මම නම් කට ඇරියෙම නෑ පාස්ටර් අවුරුදු. මම කියන්නේ ජේසුස් වහන්සේට යාඥා කළා. right. ඔබ උණුසුම පුරියා. right. හොඳයි මල්ලි. ආය આવොත් කියන්නේ ආය ડોක්ටර් આવොත් කියන්නේ ජේසුස් වහන්සේ සෝ කරා කියලා. පොඩි හිනාවක් දාගෙන කින්ඩි හිනාවක්. කමක් නැහැ.
ඒ කිඳි හිනාව ජේසුස් වහන්සේගේ මහිමේ හිනාවක් හැටියට අපි පිළිගන්න නේද? right. Ken. මේ සහෝදරයත් යේසුස් වහන්සේට ස්තුතිවන්ත වෙමින් සාක්ෂි දරනවා. ඒකෙන්වා ඇය වගා කරන්නේ එළවලු වගාවක් කියලා කිව්වා. ඉතින් අවුරුදු එකමාරක කාලයක්ම එයාගේ අසල්වාසී සහෝදරයෙක්ගේ හරකෙක්ව හරියටම මෙයා වගා කරන තැන බැඳලා ඒ වගාව ගොඩක් විනාශ වුණා කියලා කිව්වා. අවුරුදු එකමාරක කාලයක්ම මම ඔවුන්ට කිව්වත් ඔවුන් ඒ හරකව අයින් කරගත්තේ නැහැ කියලා කිව්වා. ඉතින් මේ අදාළව කුෂිකර්ම දෙපාර්තමේන්තු නිලධාරීන්ටත් මම දැනුවත් කරා. නමුත් එයා කිව්වේ මීට විරුද්ධව නඩුවක් දාන්න ඔයාට අලාභේ ගන්න පුළුවන් කියලා. ඉතින් මේ සහෝදරය කියන මම ඒ වගේ පොලිස් ප්‍රශ්න වලට මැදිහත් වෙන්න කැමති නැති නිසාම මම යාඥා කරපු වතුර හැමදාම ඒ වගාවට ඉස්ස කියලා කිව්වා. ඉතින් නමුත් මෙයා කියනවා මම ඒ කාරණාව දිසා යාඥා කරා යේසුනි කොමාරි මේ බාධකෙන් මාව නිදහස් කරන්න කියලා. ඉතින් ඒ වගේම යාඥා කළ සති කීපයකට පස්සේ අද වෙනකම් මේ යාඥාවෙන් අනතුරු ඒ වගේ ඒ අසල්වැසියකින් කිසිම බාධාවක් ආවේ නැහැ. ඒ හරකත් මිය ගිහිල්ලා තිබුණා කියලා කිව්වා. අයිතිකාරයට කියන්න ගිහිල්ලා පොලිසියට නඩුව දාන්න මෙයා තමයි. නඩුව ණයට දාමු. ණය ගැහුවා අරකට. පුදුමයි නේද? අර නිධානය එකක් දන්නේ නැහැ නේද? right come on. යේසු බලවත් අපේ යේසු බලවත් විස්මිත දේ සිදු කරයි. Hey, hey, hey. කඳුරැලි සමග හිත දමයි ඉන්දුනු ජීවිතය සනසවයි යක්කුන්ගේ හිස පොඩි කරයි තම දරුවන්ට ජය ලැබේ It's a balava, it's a yaman, respect the dukara. Hey, 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 it's a balava, it's a yaman, respect the dukara. Hallelujah, 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 hallelujah. ඔව් ඊයේ සාක්ෂි වලින් අපි ලස්සනව තිනවා ඔක්කොම ලස්සනයි නේද? දැන් ඊයේ දවසේ අපේ සෙනසුරාදා සෝමෙහි දෙවියන් වහන්සේට ස්තුති කරනවා. එයක් කියනවා අවුරුදු 30ක කාලයක් ඉඳලම ඒගොල්ලන්ගේ නිවසේට හැමදාම එළිය වත්තේ ඉඳලා සර්පය එනවා කියලා කිව්වා. අවුරුදු 30 තිස්සේ ගෙදරට සර්පය එනවා. නිසා සමහර දවස්වලට එක දවසට සර්පය 3 දෙනා පවා මරණ අවස්ථා තිබුණා කියලා කිව්වා. දවස් දෙකක් නෙමේ අවුරුදු 30ක්ම මේ වගේ වෙනකොට කොහෙන් එන සර්පයද කියලා මම හිතින්ම මම කියා ගන්නවා කියලා කිව්වා. එයා කියනවා අවුරුදු 27කට කලින් එයාගේ පුතාට වයස අවුරුදු 4යි. ඒ අවුරුදු 4 දරුවත් මැරුණේ සර්පෙක් කාලා කියලා කිව්වා. මේ නිසාම මේ සහෝදරය කියනවා මම ගොඩාක් පීඩා වුණා. මම ඇඳේ නිදා ගන්න ගියත් මම ගොඩාක් බයෙන් තමයි රාත්‍රී කාලට නිදාගත්තේ. මොකද මගේ පුතා ඇඳේ නිදාගෙන ඉන්නකොට පිටියේ දිගේ ඇවිල්ලා තමයි සර්පෙක් කාලා යා මැරුණේ කියලා කිව්වා. අවුරුදු 30ක් තිස්සෙම මේ වගේ වෙනකොට අසල්වාසීත් හිතලා තියෙනවා ඇයි ඔයගොල්ලන්ගේ ගෙදරට විතරක් මේ විදිහට සර්පය එන්නේ කියලා. නමුත් මේ සහෝදරය කියනවා බහරින් ඉන්න යම් සහෝදරයා මෙයාට සුභාරංචි කියලා දොර යාළුවනේ ස්ටිකර් එක ගැන කිව්වාම මෙයා ඒක ගෙනිලා ස්ටිකර් එක දොරවල් දෙකේම ඇලෙව්වා කියලා කිව්වා. ඒ ස්ටිකර් එක ඇලෙව්වා විතරයි අවුරුදු 30ක් හැමදාම එන සර්පය එක සර්පෙක්වත් ඒගොල්ලන්ගේ නිවසට ආවේ අවුරුදු 30ක් ආපු නයි. බාධාවෙන් දෙවියන් වහන්සේව නිදහස් කරපු නිසාද උන්වහන්සේට ස්තුති කරමින් සාක්ෂි දරනවා. It's a balava, it's a yaman, respect the dukara. Ape Yesu balava. Lovatama maride
කරලා දෙයි යක්කුන්ගේ හිස පොඩි කරයි දරුවන්ගේ දුක විසඳලයි තම දරුවන් හට ජය ලැබේ Yesu balavan, Yesu yaman, respected siduka. Hey, hey, hey. Hallelujah, 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 hallelujah. Amen. Hallelujah. Israel. ඔබ හරි වාසනාවන්ත ලංකාවේ ඉඳගෙන. අනේ අම්මපා. කියන. මෙතුමියත් යේසුස් වහන්සේට ස්තුතිවන්ත වෙමින් සාක්ෂි දන්නවා. ප්‍රථමයෙන් මේ සභාව නිසාත් ආත්මික පියා නිසාත් උන්වහන්සේට ගොඩක් ස්තුතිවන්ත වෙනවා කියලා කිව්වා. ගිය ඉරිදා දවසේ දේව මෙහෙන් පස්සේ එයාත් තව එක් සහෝදරයෙකුත් අත්පත්‍රිකා ටිකක් අරගෙන මෙතන ඉඳගෙනම බෙදාගෙන යනවා කියලා හිතාගෙන දෙමට කොටට වෙනකම පයින් අත්පත්‍රිකා බෙදාගෙන ගියා කියලා කිව්වා. මෙතුමිය කියනවා එකපාරටම දෙමට කොට ස්ටේෂන් එක හරියදී කිසිම හේතුවක් නැතුව මුණින් අතට යාව ඇදගෙන වැටුණා කියලා කිව්වා. වා ඒක මනින් කට්ටිය බය වෙයි දන්නේ පුතේ අත්පත්‍රිකා බෙදෙන මුණින් අතට වැටෙනවා කියලා. දත් ටික කඩා ගන්න ඕනේ අපි යන් අක්කේ යන් ගෙදර කියලා අයියෝ මන් දන්නේ. මෙතුමිය කිව්වා ඒක ටික ලාවට කියනවා ඒ මෙතුමිය කිව්වා නමුත් කිසිම ප්‍රශ්නයක් එයාට උනේ නැහැ. මොකුත් උනේ නැහැ. එවෙලම ඒක අහගන්න. කියනවා වැටුණා. කිව්වා. මම වැටුණා මෙහෙම. ඒකට කිසි තුවාලයක් නැහැ වැදින. ෂණිකෝන. වෙන වෙලාවක වැටුණා නම් එයාට ඇත්තටම මූණ වැදිලා තුවාල වෙන්න තිබුණා නමුත් කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ කියලා කිව්වා. යේසුස් වහන්සේව ආරක්ෂා කරගත්තා. ඒ නිසා උන්වහන්සේට ස්තුතිවන්ත වෙනවා කියලා කිව්වා. ඒ වගේම ඊයේ රෑ එකපාරටම අසාමාන්‍ය බඩේ කැක්කුමක් එයාට ආවා කිව්වා. බඩේ ඒක අත්පත්‍රිකාවට සම්බන්ධ නැහැ. හොඳ ඒක වෙනම කියන්නේ. ඊට පස්සේ අත්පත්‍රිකා බෙදන්න ගිහලා මෝනින් අතර වැටුණා. රෑ නිදාගත්තම අසාමාන්‍ය බඩේ කැක්කුමක් ඇවිල්ලා ආයෙ නම් අත්පත්‍රිකා ගෙන අම්මෝ. එහෙම නැහැ. අපේ ලොකු වගකීමක් තියෙනවා. අදත් මං එනවා ඉස්සරහට කාටත් අත්පත්‍රිකා පිළිගන්නවන්න. හොඳේ? ගිය සතිය වගේ ඇවිල්ලා මූණ පෙන්නලා මේක ගලවගෙන එන්න. ඇවිල්ලා මූණ පෙන්නලා අත්පත්‍රිකා අරන් යන්න. මං හිටගෙනම දෙනවා. come on. ඊයේ රාත්‍රියේ තමයි ඒ විදිහට අසාමාන්‍ය බඩේ කැක්කුමක් ආවේ කියලා කිව්වා. ඒ වෙලාවේදී බඩේලී යාමත් ඇති වුණා. ඉතින් එකපාරක් එන මොකක් හරි අසනීපය ඇඟේ මේකක් තිබිලා සෝෙන්ද අත්පත්‍රිකා බෙදන්න ගියා. ඒකත් හොඳයි. right. එකපාරයි වොෂ්රූම් එකට ගිහිල්ලා ආවේ අනේ යේසුනේ මට හෙට ඔබගේ ගෘහයට යන්න ඕනනේ කියලා හිතාගෙන ආසිරිපැන් චුට්ටක් බීලා යාඥා කරපු තෙල් ටිකක් ගාලා නිදාගත්තා කියලා කිව්වා. ඒත් එක්කම ඊට පස්සේ කිසිම අමාරුවක් වුණේ නැහැ. අද උදෑසන රෝගයක් තිබුණාද කියලාවත් හිතා ගන්න බැරි විදිහට අස්සුවෙන් අද මේ ස්ථානට එන්න උන්වහන්සේ දුන්නව කරුණාව නිසා උන්වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමින් සාක්ෂි දානවා. ආමෙන්. වෙලාවට ආවා නේද? මේ සහෝදරී දෙවියන් වහන්සේට ගොඩාක් ස්තුති කරමින් සාක්ෂි දන්නවා. ඒ කියනවා ඒගොල්ලන්ගේ පිළිකන්නේ පැත්තේ තාප්පයක් බැඳ ගන්න ඕනේ කියලා හිතාගෙන අවුරුදු 10කට කලින් තමයි ඒ කඩුගල් ගොඩ ගෙනත් දැම්මේ කියලා කිව්වා. නමුත් අවුරුදු 10ක් තිස්සේ මේ තාප්පේ බැඳ ගන්න බැරි වුණා කියලා කිව්වා. අන්තිමටම ඒ ගල් ගොඩ උඩින් පවා වල් වැවිලා තිබුණා කියලා කිව්වා. නමුත් මේ සහෝදරී කියනවා ආසිරිපැන් බෝතලේ මං ගෙනිලා එකපාරක් ස්ප්‍රේ කරලා ස්වාමිනී මට මේ තාප්පේ හදාගන්න ඔබ උදව් කරන්න කියලා එයා ආවා කියලා කිව්වා. මාස 3ක්වත් ගියේ නෑ අවුරුදු 10කට බැරි වුණේ දේ මං හොඳටම තාප්පේ හදාගත්තා. ඒ විතරක් නෙවෙයි කුස්සියේ තිබුණ වහලේ පවා හදන්න උන්වහන්සේගේ කරුණාව ලැබුණ නිසා යේසුට ගොඩාක් ස්තුති කරමින් ඒ සාක්ෂි දන්නවා. විඳලාපු චානක කියන මේ සහෝදරයා දෙවියන් වහන්සේට ස්තුති කරනවා. එයා කියනවා මේ ඡායාරූපී ඉන්නේ ඒගොල්ලන්ගේ පවුල කියලා කිව්වා. එයාගේ භාර්යාවයි එයාගේ දරුවයි කියලා කිව්වා.
අවුරුදු දෙකක පමණ කාලයක් කිසිම හේතුවක් නැතුව මෙයාව හැර ගියා කියලා කිව්වා. ඉතින් මේ සහෝදරයා කියනවා අවුරුදු 5 ළමයාත් එක්ක මම තනි වුණා. මට රැකියාවක්වත් කරගන්න බැරි වුණා. මොකද ඒ දරුවෝ බලා ගන්න ඕන අපි මම එයා විතරයි ඒ නිවසේ හිටියේ කියලා කිව්වා. එයාගේ අම්මා තාත්තවත් හිටියේ නැහැ කියලා කිව්වා. අවුරුදු දෙකක කාලයක් කොච්චර එයාගේ භාර්යාවට කතා කරත් එයා ඇවිල්ලා නැහැ සමගි වෙන්න. ඉතින් මේ සහෝදරයා කියනවා පූජනීය ස්ථාන මම හොඳයි කියන හැම ස්ථානවලටම ගිහිල්ලා අනේ අපේ පවුල එකතු කරන්න කියලා දෙවියන්ට කිව්වා කියලා කිව්වා. ඒ විතරක් නෙවෙයි යා කියනවා පොලිසියට පවා ගිහිල්ලා සමත මණ්ඩලය සම්බන්ධව කතා කරලා සමගි වෙන්න හැදුවත් ඒකලන්ට විසඳුමක් ලැබිලා නැහැ. නමුත් අන්තිමට බලනකොට එයාගේ භාර්යාව එයාගෙන් වෙන්න දික්කසාද නඩුවක් පවා දාලා තිබුණා කියලා කිව්වා. අවුරුදු 5 අවුරුදු 5 ළමයවත් බලාගෙන රැකියාවකුත් නොකර කොච්චර කල් මේ විදිහට ඇඬු කැඳුලින් ජීවත් වෙන්න වෙයිද කියලා එයා ගොඩාක් දුකින් තමයි ඉඳලා තින්නේ. ඉතින් මේ සහෝදරයා කියනවා සති දෙකකට කලින් සෙනසුරාදා දවසක මේ ස්ථානට ආපු වෙලාවේ හවස දේවමේට ආවේ කියලා කිව්වා. බ්‍රයන් දේවගතතුමා මග පෙන්වීමක් කියලා තියෙනවා. ඔබ මේ ස්ථානයේ කෙනෙක් ඉන්නවා. ඔබ මේ වෙනකොට 8ම ස්ථානයේ අනුරාධපුරයේ තියෙන ඒ ස්ථානට භාරයක් වෙන්න ඔබ සූදානම් වෙලා ඉන්නවා කියලා. ඒ වෙනකොටත් මේ සහෝදරයා කියනවා මම සෙනසුරාදා ඇවිල්ලා ඊට පවුවදා වගේ දවසක 8ම ස්ථානට යන්න තමයි ලෑස්ති වෙලා හිටියේ කියලා කිව්වා. නමුත් මේ සහෝදරයා මේ ඡායාරූපෙම අරගෙන වේදිකාවට ඇවිල්ලා කාරණාව කිව්වාම එතුමා කියලා තියෙනවා නෑ මුකුත් ඕනේ නෑ. ඔයගලන්ගේ පවුල ස්වාමින් වහන්සේ සමාදාන කරන්න යනවා කියලා. ඒ වෙලාවේ මේ සහෝදරයා ගොඩාක් උන්වහන්සේ ගැන විශ්වාස කරලා තියෙනවා. ඊට පස්සේ අවුරුදු දෙකක්වත් අපි උන්නද මලාද බලන්නේ නැති මගේ භාර්යාව සති දෙකකට කලින් එකපාරටම නිවසට ඇවිල්ලා ඒ නඩුවත් මං අයින් කරගන්නවා මට සමා වෙන්න කියලා. නඩුව හලෙලූයා. ඉන්න මොහොතේ ලස්සනට ඇඳගෙන යස්සයිලේ ගොඩාගෙන යන්න උසාවියේ. එතකොට ඔය කියන්නේ නෑ අපි මේ නඩු දැම්මේ දිගසද වෙන්න. අද මේ අපි ලෑස්ති වෙලා විශේෂ ආකාරයෙන් පැමිණි නඩුව ඉලාස් කරගන්න. Right, come on. මොනවද මෙයාට උනේ? දන්නේ නැහැ. ටික පෙන්නන්න බැරුව ගියා. ඊට පස්සේ මට ගෙදර ඉන්නත් බැරුව ගියා යන්නම ගියා. ඊට පස්සේ ගිහලා මම නිරන්තරයෙන්ම වෙන් වෙන්න ඕනේ කියලා නඩුවකුත් දැම්මා උසාවියේ දික්කසාද වෙන්න. දැන් මං ඉස්සරට වඩා මගේ මහත්තයාට හරි මාදරේ. මට මොනවා වුණාද දන්නේ නැහැ. හරි මාදරේ. right යන්න. මේ සහෝදරියත් යේසුස් වහන්සේට ස්තුතිවන්ත වෙමින් සාක්ෂි දරුවා. ඇය කියනවා මේ දේවස්ථානයට එයා විශේෂයෙන්ම ආවේ අවුරුදු 10ක කාලයක්ම එයාට යක්ෂාත්මයක් තිබුණා කියලා කිව්වා. ඉතින් එයා අවුරුදු 10ක්. අවුරුදු 4කට කලින් තමයි දේවස්ථානට සහභාගී වුණේ කියලා කිව්වා. ඇවිල්ලා සති 5ක කාලයක් වෙද්දී අවුරුදු 10ක කාලයක් තිබුණා ඔය යක්ෂාත්මෙන් එයා සම්පූර්ණයෙන්ම නිදහස් වුණා කියලා කිව්වා. යේසුට ඒ නිසා ප්‍රථමයෙන් ඒ නිසා ස්තුතිවන්ත වෙන්න කිව්වා. ඒ වගේම අය කියනවා රැකියාවක් කරන ස්ථානයේදී ඉරිදට ඒ වගේම සෙනසුරාදාට ඇයට නිවාඩු ලැබුණේ නැහැ කියලා කිව්වා. ඒ නිවාඩු ලැබුණත් ඉරිදට භාගයක කාලයක් තමයි වැඩ කරන්න ඕනේ. ඒ නිසාම එයා කියනවා මම ගොඩක් ආශාවෙන් හිටියේ මගේ මව් සභාවට එන්න. නමුත් නිවාඩු ලැබෙන්නේ නැති නිසාම මම ගෙවල් ළඟ තියෙන සභාවකට තමයි සහභාගී වුණේ කියලා කිව්වා. ඒ සහභාගීත්වයට ගියත් එයාට එතන නිතරම හිතෙන්නේ මම කොහොම හරි මගේ සභාවට යන්න ඕනේ කියලා ලොකු දුකකින් තමයි හිටියේ කියලා කිව්වා. මේ සහෝදරිය කියනවා ඒ නිසාම මම මාසෙකට කලින් මගේ රැකියාවෙන් මම අයින් වෙලා දේවමේට සහභාගී වුණා කියලා කිව්වා. ඔය ඵලයක්. ජේසු ගාවට යන්න බැරි හින්දා මගේ මව් සභාවට මගේ මහ ගෙදරට යන්න බැරි හින්දා ඕන නෑ මේ ජොබ් එක. එහෙමද? ජොබ් එක ඇතයි. ඒකට අපුඩියක් ගහනවා. උඟ දෙනෙක් ආස නැනේ ජොබ් එක අතරින්. පාස්ටර් මොකොත් හිතන්න එපා පාස්ටර් මේ රස්සාවේ අපිට මම මුදලාලිට කිව්වා බැලුවා දෙන්නේ නැහැ නිවාඩු එන්න විදිහක් නැහැ. ඒ වුණාට මං ගොඩක් දුකෙන් ඉන්නේ පාස්ටර්. ඔයගලගේ සභාවට එන්න ඒ පොඩි ඇනිල්ලකුත් දාලාස. නමුත් අපේ සහෝදරිය එහෙම ඇඬුවේ නැහැ. කෙලින්ම පොස්ට් එක කිව්වා ඔයාගේ රස්සාව තියාගන්න මට පල්ලියට යන්න ඕනේ කියලා. Hey! Come on. ඇය කියනවා මම රස්සාවට අත්තරලාවත් අද වෙනකම් යේසුස් වහන්සේ කිසිම හිඟයක් තියන්නේ නැතුව හැම දෙයකින්ම ඇයව ආශිර්වාද කරලා තියෙනවා කියලා කිව්වා. ඒ නිසා යේසුට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමින් ඇය සාක්ෂි දරනවා. ඒක අදයි ආවේ කියලා. අද මේ පළවෙනි වතාව මේ වේදිකාවට එන්නේ ඔයා. නේද?
ඔව් කකුලේ මොනවද තිබුණේ නංගි? ඇවිද ගන්න බැරුව. ඉතින් ඉස්සරහට yes වාසර ස්තුතියි. හරි හරි. right. මොකුත් කරේ නෑලු. ආසිර් පෑන් බෝතලේ අරගෙන නිකන් චුට්ටක් ගැහුවා විතරයිලු. සුවලා. මේ සහෝදරියත් යේසුස් වහන්සේට ස්තුතිවන්ත වෙමින් සාක්ෂි දන්නවා. එයා කිව්වා අද ප්‍රථම වතාවට තමයි එයා මේ සභාවට සහභාගීත්වයට ආවේ කියලා කිව්වා. අවුරුදු 12ක කාලයක් තිස්සේ එයා විදේශගත වෙලා රැකියාවක් කරලා තිනවා. එහිදී අවුරුදු 4ක කාලයක් තිස්සේ එයාට ස්ත්‍රීන්ගේ නියමයේ පරිදි සිදුවෙන මාසික රුධිර වහනය නොනවතීම අවුරුදු 4ක් එක දිගටම පැවතුණා කියලා කිව්වා. එයා කිව්වා වෛද්‍ය ප්‍රතිකාර ගත්තා නමුත් කිසිම වෙනසක් තිබුණේ නැහැ කියලා කිව්වා. වෛද්‍යරුන් කියන්නේ ගර්භාෂයේ යම් ප්‍රශ්නයක් නිසා තමයි මේක මේ විදිහට සිද්ධ වෙන්නේ කියලා. කොහොම හරි ලංකාවට ඇවිල්ලා අවුරුද්දක කාලයක් වෙනවා කියලා කිව්වා. ඒ අතරතුරේදී අපේ සභාවේ එක් සහෝදරියක් මෙයාගේ ගෙදර ළඟ තමයි ඉන්නවා කියලා කිව්වේ. එයා මෙයාට යාඥා කරන්න පටන් අරගෙන තිනවා. ඒ වගේම කියලා තිනවා සභාවට සහභාගීත්වයට එන්න කියලා. නමුත් එයාට එන්න බාධාවල් තිබිලා තිනවා. කොහොම හරි යාඥා කරපු වතුර එයාට ගෙනහිල්ලා දීලා මගේ සහෝදරිය කියනවා දැන් මාස 2ක් වෙනවා ඒ අසාමාන්‍ය රුධිර වහනය සම්පූර්ණයෙන්ම නැවතුණා කියලා කිව්වා. Hallelujah, thank you. ඒ සහෝදරියගේ යාඥාව තුළින් යේසුස් වහන්සේගේ ආශිර්වාදයෙන් තමයි එයාට විසඳුම ලැබුණේ කියලා කිව්වා. ඒ උදෙසා යේසුස් වහන්සේට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දකුණු කකුලේ ගල් තැලුමක් තිබිලා තිනවා. ඒකටත් යාඥා කරපු වතුර ආශ්‍රිපෙන් ස්ප්‍රේ කරාන් පස්සේ ඒකිනුත් එයා නිදහස් වෙලා තිනවා. දැන් එයා සම්පූර්ණයෙන්ම ඒ තුලිනුත් සුවය ලැබලා තිනවා කියලා කිව්වා. ඉතින් මීට කලින් යේසුස් වහන්සේ කවුද කියලාවත් එයා දැනගෙන හිටියේ නැහැ. සභාවට සහභාගී වෙලා හිටියෙත් නැහැ. අද තමයි පළවෙනි වතාවට මේ ස්ථානට ආවේ කියලා කිව්වා. නමුත් එන්න කලින්ම යේසුස් වහන්සේගේ ජීවිතේ ගොඩාක් ආශිර්වාද Hallelujah. උන්වහන්සේගේ කරුණාවෙන් ලැබුණා වූ මේ සුවය නිසා උන්වහන්සේට අනේක වාරයක් ස්තුතිවන්ත වෙමින් සාක්ෂි දානවා. ඔව් ඊයේ දවසේ තවත් එක ලස්සන සාක්ෂියක් තියෙනවා. බහරි වාසනාවන්ත ජෙරුසලම් ජෙරිකෝ වල දකින්න ඕන දේවල් කොළඹ සහෝදරිය දෙවෙනි 14 ග්‍රෑන්ඩ් පාස් වල දකින්න. ඒ කියනවා ඒ දෙදෙනා විවාහ වුණාට පස්සේ පළවෙනි දරුවා ලැබුණා කියලා කිව්වා. මේ දෙවෙනි දරුවා කියලා කිව්වා. පළවෙනි දරුවා ලැබුණාට පස්සේ දරුවා ඇඳේ තිබ්බාම අතපයවත් හොලවන්නේ නැහැ. ඔහේ ඉන්න විදියට ඉන්නවා කියලා කිව්වා. වෛද්‍යරු කියලා තිනවා දරුවගේ කොඳු වැටපෙළිය වැඩිලා නැහැ. ඒ නිසා තමයි මේ වගේ වෙලා තියෙන්නේ කියලා. ඉතින් මේ සහෝදරිය කියනවා කරන්න පුළුවන් ඕන වෛද්‍ය ප්‍රතිකාර ඔක්කොම කරාට පස්සේ ඒ පළවෙනි දරුවා හරියටම මාස 4දී මැරිලා තියෙනවා. ඉතින් මේ සහෝදරිය කියනවා අපේ ජීවිතේම කඩා වැටෙනවා වගේ වුණා. නමුත් කොහොම හරි දෙවෙනි දරුවා ලැබුණාට පස්සේ ඒ දෙවෙනි දරුවා ඉපදුනාට පස්සේ ඒ පළවෙනි දරුවාට උණ දෙයම දරුවටත් දෙවෙනි දරුවටත් වෙලා තියෙනවා. වෛද්‍යරු කියලා තියෙනවා අම්මේ පළවෙනි දරුවට තිබුණ රෝග ලක්ෂණම මේ දරුවටත් තියෙනවා. කොඳු වැටපෙළිය වැඩිලා නැහැ මස් ටිකක් විතරයි තියෙන්නේ කියලා. ඒ වගේම මේ සහෝදරිය කියනවා දරුවා ඇඳේ තිබ්බාම අතපය හොලවන්නේ ඇඟ මුකුත් හොලවන්නේ S2 විතරයි කරකවන්නේ කියලා. ඉතින් මේ සහෝදරිය කියනවා මගේ දරුවා පළවෙනි දරුවට උණ දෙයම දෙවෙනි දරුවටත් වෙයිදෝ කියලා. මං ගොඩාක් බයෙන් ඉදිද්දී දැඩි සත්කාරයකේ දවස් 10ක් දාලා වෛද්‍ය ප්‍රතිකාර කරද්දී වෛද්‍යරු කියලා තියෙන්නේ අම්මේ මෙයා අද රැට උනත් මැරෙයිද කොයි වෙලාවද මැරෙයිද කියලා දන්නේ නැහැ. නමුත් ඔයාට අපි විශේෂ අවසරයක් දෙනවා මේ දරුවව දැඩි සත්කාරයකට කියලා වාට ඕන තරම් හුරුතල් කරන්න අපි ඉඩ දෙනවා කියලා. මොකද මේ දරුවගේ ජීවිතය අවදානම් කියලා අපිට 100% අපි දන්නවා කියලා. ඒ වෙලාවේ මේ සහෝදරිය කියනවා අපි කලින් දරුවා මැරෙද්දී හිටියේ වෙනත් ආගමක. නමුත් මේ දරුවා ලැබුණාට පස්සේ අපි යේසුස් වහන්සේ පිළිගත්ත යුවලක් වුණා. ඒ නිසාම අපිට විශ්වාසයි උන්වහන්සේ දරුවා සුව කරයි කියලා. අපි විශ්වාසයෙන් දරුවා වඩාගෙන මේ ස්ථානට ඇවිල්ලා මේ කියපු හැම රෝග ලක්ෂණම දේවගතතුමාට කිව්වාම එතුමා තෙල් අරගෙන මේ පුංචි දරුවගේ හිසේ ආලේප කරා කියලා කිව්වා. සති කීපයක් යනකොට වෛද්‍යරු පවා පුදුම වෙමින් මොනවද බලන් ඉන්නේ? Thank you Jesus. අතපය හොලවන්නේ නැති දරුවා එකපාරටම අතපය හොලවන්න පටන් අරන් Hallelujah. Thank you Jesus. Oh මගේ තාත්තේ
ඒ විතරක් නෙමෙයි වෛද්‍යර කියලා තියෙනවා ලොකු වෙනසක් මේ දරුවගේ තියෙනවා. ආමේන්. අස්ති වැඩිගෙන එනවා වගේ තමයි අපිට මේ ලකුණු වලින් පේන්නේ. දැන් ටිකට් කපාගෙන ගෙදර යන්න කියලා දරුවව සුවෙන් ඉන්නවා කියලා කියපු නිසා ආමේන්, යේසුස් ආමේන්. ස්තුති කරමින් ඔවුන් සාක්ෂි දන්නවා. Thank you, Jesus. පැරදුණු දිවියයි එය දන්නේ